ඊටාම සරල විදිහකින් තමයි අපි ආරම්භ කරන්න යන්නේ. ව්‍යාකරණ ඒ වගේම වාක්‍ය රටා සහ ඩයලොග් දෙබස් ආශ්‍රයෙන් තමයි අපි මේ අන්තිය පවත්වන්නේ. මෙන්න මෙහෙමයි අපි මුලින්ම ග්‍රැමර් පන්ති ආරම්භ කරමු ව්‍යාකරණ පාඩමකින්. හැමෝටම ප්‍රශ්න දැන් ඉංග්‍රීසි කතනයේදී ස්පෝකන් රයිටින් කියලා දෙකක් නැහැ එකක් තියෙන්නේ. එතකොට අපි මුලින්ම රයිටින් කියන්නේ වාක්‍ය හැදෙන විදිහ ඉගෙනගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි ස්පෝකන් වලට එක එකන ફોකස් කරලා කරන්න පුළුවන් වැඩක් මේක. හුඟක් දෙන්න හැමෝම මේ තියෙන්නේ මොකද්ද ලෝකේ. මේ අපි ලැන්ග්වේජ් එකක් හැදිලා තියෙන විදිහ මේක ඉතාමත්ම වැදගත්. මගේ සියලුම සිසුන් මේ ආකාරයට ඉගෙනගෙන ගොඩක් දෙනෙක් ස්පෝකන් හදාගෙන තියෙනවා. එතකොට මම ඉංග්‍රීසි ඇකඩමි ප්‍රෝග්‍රෑම් එකකුත් පවත් කරනවා. ඔයාලටත් ඒ අවස්ථාව දැන් උදා වෙලා තියෙනවා. හොඳට අහගන්න. මේ තියෙන්නේ ලෝකේ. ලෝකේ භාෂා වර්ග කීපයක් තියෙනවා. ඉංග්‍රීසි පළවෙනි එකට අපිට අවශ්‍යම වෙන එක තමයි ඉංග්‍රීසි. ඊට පස්සේ ලෝකේ වැඩියෙන්ම භාවිත කරන භාෂාවක් තමයි ෆ්‍රෙන්ච්. බලහන් ඊට පස්සේ හින්දි, සිංහල එහෙම භාෂා වර්ග කීපයක් තියෙනවා. ඒ ඕනෑම භාෂාවක් අපිට පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට බෙදා ගන්න ඉගෙනීමේ පහසු ලෙස. ඉගෙනීම් පහසු ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. පළවෙනි එක තමයි අපි ඇක්ෂන්. මොකද්ද ඇක්ෂන්? දෙවෙනි පැත්ත තමයි අපි non action. මොකද පළවෙනි පැත්ත ඇක්ෂන්, දෙවෙනි පැත්ත non action. වාක්‍යයක් හැදෙන විදිහ මේ අපි ඉගෙන ගන්න මුලින්ම. එතකොට මෙහිදී ඇක්ෂන් වාක්‍යයක් කියලා කියන්නේ මොනවා හරි වැඩ කරනවා කියලා හැඟෙන වාක්‍යයක්. ඇක්ෂන් වාක්‍යයක්. එතකොට non action වාක්‍යයක් කියන්නේ මොනවා හරි වැඩ කරනවා කියලා නොහැඟෙන වාක්‍යයක්. ඒක සිංහලෙන් හොඳට අවබෝධ කරගන්න ඊට පස්සේ ඉංග්‍රීසි වලට යනකොට ඉතාම පහසුයි. එතකොට ඇක්ෂන් වාක්‍ය වලට අපි උදාහරණ ගත්තොත් සිංහලෙන් මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. එතකොට අපි ගෙදරට යනවා. අම්මා බත් වෙනවා. මම රූපවාහිනිය නරඹනවා. එවැනි සියලුම වාක්‍යයන් අනුව ඇක්ෂන් පැත්තට ඉංග්‍රීසි වල. non action කියලා කියන්නේ කරනවා කියන හැඟෙන්නේ නැති වැඩ. එතකොට මට මුදල් තියෙනවා, ඔහු ගුරුවරේ, අපි ගෙදර ඉන්නවා. එවැනි සියලු වාක්‍යයන් යමක් කරනවා කියලා හැඟෙන්නේ නැහැ. ඒ පැත්ත යනවා මොන පැත්තට non action. එතකොට මේ හැඟෙනවා කියලා හැඟෙන පැත්ත ප්‍රධාන කොටස් දෙකකට යලිත් බෙදනවා. දෙකකට. ඒකේ පළවෙනි පැත්ත අපි දානවා active voice කියලා. මොකද්ද active voice? මෙතනට අපි නමක් දානවා passive voice කියලා. කීයද? active voice, passive voice. එතකොට active පැත්ත මෙතන ප්‍රධාන කොටස් 56කට, passive පැත්ත 25කට සදාගන්න. active පැත්ත 56යි, passive පැත්ත 25යි. එතකොට මේ කියන ලැන්ග්වේජ් එකෙන් භාගයක් අපිට පුළුවන් වෙනවා. ඊගොල්ලන්ට අපි non action පැත්ත ප්‍රධාන කොටස් 3කට බෙදලා තමයි කතා කරන්නේ. කරනවා කියලා හැංග නැති පැත්ත. there is, there are, has, have, is, am, are. උත්තර ප්‍රධාන කොටස් මෙතන non action එකේ මෙතන 9යි, මෙතන 9යි, මෙතන 46ක් වගේ තියෙනවා ඉගෙන ගන්න. ඔය ටික ඉගෙනගෙන ඉවරනත් එක්කම ලොකු දැනුමක් අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ව්‍යාකරණ පාඩමෙන් පස්සේ අපිට පුළුවන් sentence pattern වගේම ඊට පස්සේ word master lesson කියලා පාඩමක් කරන විශේෂයෙන්ම වචන දැනුම වැඩි වෙන්න. ඒ word master lesson එකේදී උච්චාරණය අනිවාර්යයෙන්ම කියලා දෙනවා. උච්චාරණය දැන් ඔය බ්‍රිටිෂ් විදියට උච්චාරණය කරන විදිය ගොඩක් දෙනකොට ගැටලුවක් වෙලා තියෙනවා. ඒ pronunciation එක අපිට word master lesson එකෙන් අල්ල ගන්න පුළුවන්. දැන් මේකත් ව්‍යාකරණ සරලකේ ඉඳලා අල්ලගෙන තමයි ඊගා පාඩමට අපි යන්නේ.
එතකොට ඔන්න මම ආයෙත් කියනවා පොඩ්ඩක් අහුම්කම් දෙන්න. මේ තියෙන්නේ ලෝකයේ ඇති ඕනෑම භාෂාවක් ප්‍රධාන කොටස් දෙකයි. පළවෙනි එක ඇක්ෂන්, දෙක නොන් ඇක්ෂන්. ඇක්ෂන් වාක්‍යයක් කියනවා යම් වැඩක් කරනවායි හැඟෙන වාක්‍යයක් වේ. නොන් ඇක්ෂන් වාක්‍යයක් කියනවා යම් වැඩක් කරනවායි නොහැඟෙන වාක්‍යයක් වේ. හැඟෙන පැත්ත ප්‍රධාන කොටස් දෙකයි. ඇක්ටිව් වොයිස් කර්තෘකාරකය, පැසිව් වොයිස් කර්මකාරකය. ඊට පස්සේ නොන් ඇක්ෂන් පැත්ත කරනවා කියලා හැඟෙන්නේ නැති පැත්ත ප්‍රධාන කොටස් තුනයි. there is, there has, have, is, am. එහිදී මෙතන මේ there is there පැත්ත 9කුත්, has have පැත්ත 9කුත්, is am පැත්ත 46කුත් කතාවකුත්. ඒක තමයි තියෙන්නේ. ඒතකොට ඒක ඔයාලට පොඩි නෝට් එකක් දාගන්න පුළුවන්. මේ මම නෝට් එකක් යටින් කියන්නම්, මේක හැමෝම ලියගන්න. හරි, එහෙනම් මම හිතනවා ඔයාලා දැන් ඒක නෝට් එක කෙටියෙන් සටහන් කරගන්න නැති කියලා. හරි. එහෙමනම් මේ පොඩි කෙටි සටහන ලියා ගන්න ඔබට යටින් මෙන්න මේ සටහන නෝට් ලියා ගන්න. ලෝකයේ ඇති ඕනෑම භාෂාවක් ප්‍රධාන කොටස් දෙකකට බෙදාගත හැකියි. ලෝකයේ ඇති ඕනෑම භාෂාවක් ප්‍රධාන කොටස් දෙකකට බෙදාගත හැකියි. පළවෙනි එක ලියන්න action. action වාක්‍යයක් කියනු යම් වැඩක් කරනවායයි හැඟෙන වාක්‍යයක් වේ. action වාක්‍යයක් කියනු යම් වැඩක් කරනවායයි හැඟෙන වාක්‍යයක් වේ. ඊට වරහන් ඇතුළේ ලියා ගන්න මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා, අම්මා බත් පියනවා, ඔහු මුදල් දෙනවා. හරිද? ලෝකයේ ඇති ඕනෑම භාෂාවක් ප්‍රධාන කොටස් දෙකකට බෙදාගත හැකියි. ඊදී පළවෙනි එක යටතේ අපි ලිව්ව action. action වාක්‍යයක් කරනු යම් වැඩක් කරනවායේ හැඟෙන වාක්‍යයක් වේ. ඊට පස්සේ non action. non action වාක්‍යයක් කරනු යම් වැඩක් කරනවායේ නොහැඟෙන වාක්‍යයක් වේ. non action වාක්‍යයක් කරනු යම් වැඩක් කරනවායේ නොහැඟෙන වාක්‍යයක් වේ.
action වාක්‍යයක් කරනවා යම් වැඩක් කරනවා හැඟෙන වාක්‍යයක් වේ. non action වාක්‍යයක් කරනවා යම් වැඩක් කරනවා නොහැඟෙන වාක්‍යයක් වේ. ඔක්කොම ලියාගත්තද? අපි එහෙමනම් මේක මකනවා. අපි ඊගොල්ලෝ කොටසට යන්න. මම ඔයාලට පොඩි සරලම වාක්‍ය රටාවකින් ආරම්භ කරන්න. මේ non action එකේ මුලින්ම අපි ඉගෙන ගන්න there is there කියන statement. ඕක ඉතාම simple සරල. මේදී අපි තේරුම් දෙකක් ගන්නවා. ඉන්නවා තියෙනවා. there is there කියන එකේ තේරුම මොකක්ද? ඉන්නවා තියෙනවා. ඒදී එකක් ඉන්නවා තියනවා කියන්නේ there is the ගොඩක් ඉන්නවා තියනවා කියන්නේ there රාද ගන්නවා. පෙරපසු සම්බන්ධතාවයක් නැති නොදන්න දෙයක් ඉන්නවා තියනවා ප්‍රකාශ කිරීමට there is there ගන්නවා. අපි සරල උදාහරණයක් ගත්තොත් එහෙම ඔයාලට පුළුවන් දැන් මොන හරි දෙයක් එකක් ඉන්නවා තියනවා නම් there is the ගොඩක් නම් there රාද ගන්නවා. උදාහරණයක් ඔයා දැන් කාමරේ ඉන්නවා නම් කාමරේ තියෙන දේවල් අපිට කියන්න පුළුවන්. සරල දේවල්. දැන් අපි පේන දෙයක් පොතක් තියෙනවා. සිම්පල් උදාහරණයක්. there is a book. හැබැයි ගොඩක් ඉන්නවා තියනවා කියන්නේ අපිට ගන්න බෑ there is books කියලා ගන්න බෑ. බහුවචනයේදී අපි ගන්නවා there are කියන එක. එකකට වැඩි යමක්. එතකොට පොතක් තියෙනවා there is a book පොත් තියෙනවා. there are book කියන එක s එකක් එකතු කරනවා books වෙනවා. තේරුණාද? දැන් තව උදාහරණයක් අපි ගන්න බලන්න. බෑග් එකක් තියෙනවා. there is a bag. බෑග් දෙකක් තියෙනවා. there are two bags. සරලම තැන උතන. ආරම්භ කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් hard difficult grammar වලට යන්න. simply අල්ලගන්න මුලින්ම. දැන් අපි උදාහරණයක් ගත්තොත් තව කියන්න පුළුවන් table එකක් තියෙනවා කාමරේ. there is a table in the room. දැන් අපි ඔයාලගේ ගම ගැන ගන්න පොඩි සරල උදාහරණ කිහිපයක් ගම. ගමේ තියෙන දේවල් අපිට ගන්න පුළුවන්. මොනවද ගමේ තියෙන්නේ? කුඩා පන්සලක් තියෙනවා අපේ ගමේ. there is a small temple in our village. in කියලා කියන්නේ ඇතුලේ, අව කියන්නේ අපේ, village කියන්නේ ගම. in our village කියන්නේ අපේ ගම ඇතුලේ. there is a temple කියන එක හැදෙන්නේ පන්සලක් තියෙනවනේ මෙතනින් හැදෙන්නේ එකක් ඉන්නවා තියෙනවා. there is a temple. in කියන්නේ ඇතුලේ, our village කියන්නේ අපේ ගම. there is a temple in our village. එතකොට බැරි වෙලා හරි පන්සල් දෙකක් තිබ්බා. there are two temples in our village. ගමේ තව තියෙන දෙයක් කියනවා කඩ තියෙනවා. there are shops. කඩ තියෙනවා අපේ ගමේ. there are shops in our village. ගම ඇතුලේ in our village there are shops. කඩයක් තියෙනවා එකක්. there is a shop in our village. ඉන්න කට්ටිය උනත් කියන්න පුළුවන්. අපේ ගමේ ඉන්නවා මොනවා කරන කෙනෙක්ද? කියන්න බලන්න හිතලා අපේ ගමේ ඉන්න ඇමතිවරයෙක්. there is a minister in our village. එක්කෙනෙක් ඉන්නවා කොහෙන් හරි. නැති අපි වෙන සම්ලු දරන ගොවියෝ ඉන්නවා. ගොවියෝ ගොඩක්. there are farmers. there are farmers in our village. අපේ ගමේ ගොවියන් ඉන්නවා. රටේ ඉන්න කෙනෙක් අපි කියනවා ජනාධිපතිවරයෙක් ඉන්නවා ගෝඨාභය කියලා. ඉස්සරම ජනාධිපතිවරයෙක් ඉන්නවා කියන එක හදන්න. කොහොමද කියන්නේ? කොහොමද කියන්නේ? there is a president. there is a president කියන්නේ මොකද? ජනාධිපතිවරයෙක් ඉන්නවා. එතකොට අපිට කියන්න වෙනවා ගෝඨාභය කියලා. කියලා කියන්නේ old. CAAA old. old ගෝඨාභය. old ගෝඨාභය. බය. තේරුණා? අපේ පන්තියේ ඉන්නවා ටීචර් කෙනෙක්. අපේ පන්තියේ ඉන්නවා ටීචර් කෙනෙක්. අපි ගමු කාලේක. there is a teacher. ගුරුවරයෙක් ඉන්නවා. in our class. අපේ පන්ති. ගුරුවරු දෙන්නෙක් ඉන්නවා කියලා කියන්න බලන්න. there are two teachers
there are 2 teachers in our village. අපේ ගමේ නැත්නම් අපේ පාසලේ හරි මොකක් හරි ඕන එකක් දාන්න පුළුවන්. there is a teacher, there are 2 teachers. ඕන එකක් අපිට ගන්න පුළුවන්. ඔයාලට රට ගැන there are beautiful waterfalls in our country. there are beautiful waterfalls in our country. සරල උදාහරණ ගන්න පුළුවන් තමයි. සිම්පල් එකෙන් ආරම්භ කරන්න. ලැන්ග්වේජ් එකට අපිට ආස හිතෙන්න සරල එකෙන් ආරම්භ කරන්න ඕන. ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. ලැන්ග්වේජ් එක එතකොට තමයි ආස වෙන්නේ. එතකොට ඉගෙන ගන්න ආස හිතෙනවා. අපි දැන් අමාරු සරල නොවු සංකීර්ණ වාක්‍ය රටාවකින් පටන් ගන්නවා. එතකොට ඔයාලට අල්ලගන්න අමාරු ඉන්ට්‍රස්ට් එකක් නැහැ. ලැන්ග්වේජ් එකට රසවත් බවක් ඇති වෙන්න ඕනේ ඉස්සරහම ඉගෙන ගන්න. ඊට පස්සේ අපි ඔය ග්‍රැමටික් ඉගෙන ගත්තාන් පස්සේ ඔයාලට තනියෙන් ඔයාලගේ පාසලේ පොත පෙළ පොත වෙන්න පුළුවන් එක්කෝ රැකියා කරන මොකක් හරි ආයතනයක දෙයක් වුණත් තනියෙන් කරගන්න පුළුවන් කියව ගන්නවා. නිවුස් පේපර් එක ඉංග්‍රීසි නිවුස් පේපර් එක මම විශේෂයෙන්ම කරනවා හයිලයිට් කරලා. ඒක එහෙම ඉගෙන ගන්න පුළුවන්. මේවල් වෙන්න ඕනේ ඉස්සරහම නැත්තම් මොනවත් කරන්න බෑ. ඒකින්ද අනිවාර්යයෙන්ම මේ කියන ග්‍රැමටික අල්ලගෙන ඉන්න ඊට පස්සේ ඔයාලට තනියෙන් නිවුස් පේපර් එක නිවුස් තේරුම් ගන්න පුළුවන්. රූපවාහිනී නිවුස් නරඹලා තේරුම් ගන්න. ඊට පස්සේ ඉංග්‍රීසි ෆිල්ම් එකක් ඒ ඔක්කොම කරනවා. එක දවසකින් කරන්න බෑ. අපි සරල ටික ටික අල්ලගමු. දැන් තේරුණා මේ පැටර්න් එක. තව අපි උදාහරණ කිහිපයක් ගන්න. තව පහක් කරගෙන ඉවර වෙලා අපි වෙන ලෙසන් පැටර්න්ස් වලටත් යනවා. දැන් ඊට පස්සේ මේකෙන් අභ්‍යාසයක් දෙනවා. ශනිකව විනාඩි 5ක් ඇතුළත අපි ටාගට් වාක්‍ය සෙට් එකක් හදන්න ඕනේ. විනාඩි 5ක් හෝ 6ක් ඇතුළත. වාක්‍ය අපි අරමුණ වාක්‍ය 15ක් හෝ 20ක් ශනිකව හදලා පුරුදු වෙන්න ඕනේ. වාක්‍ය දැන් අපි මුලින්ම අපිට එන්නේ ඉස්සරහම සිංහල වාක්‍ය ඇවිල්ලා ඒක වේගෙන් පරිවර්තන වීම තමයි ඉංග්‍රීසි කතන කියලා කියන්නේ. ඒක තමයි අපි අල්ල ගන්න ඕන. අපිට නැත්නම් අපි ඉංග්‍රීසියෙන් හිතෙන්නේ කොහොමද? ඉංග්‍රීසි ජාතික නෙමෙයි. මුලින්ම සිංහල වාක්‍ය ඇවිල්ලා ඒක පරිවර්තන වීම තමයි වෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම තව වාක්‍ය රටාවක් ගන්න. there is කියන්න අල්කයන්නට. there is a bus. බස් එකක් තියෙනවා. to Kandy. නුවරට. ඔයාලට කියන්න වෙනවා තව සරල වාක්‍ය රටාවක්. කොරෝනා මේ වසංගතයක් තියෙනවා. බහුලව භාවිතන වසංගතය. there is වසංගත මොකක්ද කියන්නේ? pandemic. නිකම් අපි කියනවා. there is mountain. හන්දක් තියෙනවා. ඔව්. මේක ඕන අපිට ආදාර කියන්න බලන්න. බස් එකක් තියෙනවා. there is a bus to Kandy නේ. අයින බස් තියෙනවා Kandy වලට කියලා කියන්න බලන්න එහෙනම් බලන්න. there are buses. එතන es එනවා. එතන නීතියක් තියෙනවා. දැන්ට අහගන්න es එනවා. there are buses. there are buses to Kandy. එතකොට මෙතන වසංගතයන් තියෙනවා. there are pandemics in the world. හඳු තියෙනවා. there are mountains. බහුවචනක. අපි එහෙනම් දැන් ඔය වාක්‍ය රටාව අල්ලා ගත්තා නම් අපි ඔතනින් මම කියන විදිහට වැඩ කරන්න. දැන් 9:28යි වෙලාව. 9:35 වෙනකොට වාක්‍ය 20ක් හදන්න try කරමු.
හරිද? පුළුවන් තරම් සරල වූ වාක්‍ය රටා හදන්න. දැන් අපි උදාහරණයක් ගෙදර තියෙන ඒවා ගත්ත හැකි. දැන් පාසලේ තියෙන ඒවා අපේ පාසලේ ගුරුවරු 50ක් ඉන්නවා. there are 50 teachers in our school. එහෙම ගන්න පුළුවන්. දැන් අපේ පාසලේ students ලා ඉන්නවා 1000. there are 1000 students in our school. So like that you have to write. So I will do the pronunciation lesson also. මම උච්චාරණ මොකුත් කියලා දෙන්න. ඒක ඉතාම වැදගත්. How to pronounce like British people. I will do that also. If you want, I will put some nouns. नाम पद ටිකක් ඕන මම ඔයාලට දාන්න. සරල වාක්‍ය හදන්න. robbers කියන එක සොරුන්. robbers. අපි කිව්වොත් එහෙම minister ඇමතිවරයා. අපි කිව්වොත් එහෙම තව මොනවද අපිට ඉන්න තියෙන දේවල්? farmer ගොවියා. or in the country ඕන එකක් දාන්න. රටේ ministers in the parliament. ඔයාලා මෙතන සෙට් කරන්න විතරයි ඕනේ. farmers ඕන එකක්. එහෙම දාලා ලියා ගන්න කැමතිද? අපි පොඩි උදාහරණ අපි කීපයක් ගන්න බලන්න මේ වචන. market වෙළඳපොළ. patients රෝගී. අපි ගත්තොත් general election මහා මැතිවරණය. අපි ගත්තොත් problem ප්‍රශ්නය. පොඩි පොඩි වල problem ප්‍රශ්නය. challenge you know මේ මම දැන් ක්ලාස් එකක ඉන්නේ. අව පොඩ්ඩක් මම කොලක් ගන්නවා අයියේ. problem. Vehicle. One. Yes, we have container. Waterfalls. Yeah. Waterfalls.
legs, well, character, students. उदाहरण की मैं अपना वाक्य की वो अदाला हदारना पुला. There are robbers in the village. There are ministers in the parliament. There is a farmer. There is market. There is a market. There is a market for the vehicle. There are patients in the country. There is a general election. කැමති එකක් දාන්න. මම නිකන් දැන් ඔයාලට හිතලා දාගන්න පුළුවන්. There is a problem. ප්‍රශ්නයක් තියෙනවා. There is a chair කිව්වත් ඒත් ඒකත් වාක්‍යයක්. There is a vehicle. There are waterfalls. There are lakes. Then පැහැදිලිද ඒක? Is it clear to you? So we can start the part of the language also. අපිට පුළුවන් ආරම්භ කරන්න. එතකොට දැන් මෙතන අපි non action එකේ there is there pattern එක ආරම්භ කරන්න. ඊට පස්සේ there was there will be කිය විනාශ වෙයි අටරට යනවා. අපි සරල කොටසකින් ආරම්භ කරේ. තව අපි යන්නේ ඉස්සරහට. එතකොට ඔයාලා මේකට පුළුවන් තරම් වාක්‍ය ක්‍රියේට් කරන්න ඕන, නිර්මාණය කරන්න ඕන. වාක්‍ය ගොඩක් හදන්න තමයි ඒක අපිට ප්‍රැක්ටිස් වෙන්නේ. දැන් අපි අනේ there is there pattern එක දන්නවනේ කියලා නිකන් හිටියොත් එහෙම ඉංග්‍රීසි ඉගෙන ගන්න අමාරුයි. දැන් අපි උදාහරණයක් ගත්තොත් ඔබලා අහලා තියෙනවා කොහොමද දිල්ෂාන් කියන ක්‍රිකට් ක්‍රීඩකයා. දිල්ෂාන් කියන ක්‍රිකට් ක්‍රීඩකයා දැන් දිල්ස්කූක් කියන පහර දන්නවනේ. ඔහම තියෙනවා. ඔහම උඩට කරලා බැට් එකෙන් පිටිපස්සට යනවා. අහලා තියෙනවනේ. එතකොට දැන් දිල්ෂාන් මේ දිල්ස්කූක් එක හැමදාම ප්‍රැක්ටිස් කරන්න නැත්නම් එයාට හැමදාම ගහන්න පුළුවන් දෙයක බෑ. අමතක වෙලා යනවා. බැරි වෙනවා. ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක තරම් ඒ වගේ තමයි. දැන් හැමදාම ප්‍රැක්ටිස් ඉන්න ඕන. දැන් දේශාන් එක ප්‍රැක්ටිස් කරන්නේ නැතුව මැච් එකකට ගිහලා ගන්න මූණට ගන්න මම්මට එක්ක වදී. ඔහොම කරලා ඒක ප්‍රැක්ටිස් ඉන්න ඕනේ මං කියන්නේ. හැම වෙලේම අපිට ප්‍රැක්ටිස් ඉන්න අවශ්‍යයි. පුහුණුව නිතරම. ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කියන්නේ නිතර ප්‍රැක්ටිස් කිරීම, දන්නා දේ නැවත නැවතත් පුහුණු පුරුදු වීම තමයි ඉංග්‍රීසි වල ප්‍රධානම කරත. ඒකින්ද ඔයාලා හැම වෙලේම ටච් එකේ ප්‍රැක්ටිසින් වල ඉන්න ඕනේ. තමන්ගේ ටාගට් එකක් තියෙනවා නම් ඒ ඉලක්කයට යන්න ප්‍රැක්ටිසින් වෙන්න ඕන. නැත්නම් අමතක වෙලා යනවා. වචන අලුතෙන් හොයන්න ඕනේ. net ඉන්ටර්නෙට් එකේ පාඩම් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් lessons ඕන තරම. ඊට පස්සේ මේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඕන දෙයක්. ඒ ලැන්ග්වේජ් එක කියන්නේ ඒකයි භාෂාව. අනිත් එක තමයි දෙවෙනි දේ ඔයාලා මතක තියාගන්න අවශ්‍යතාවය තියෙනවා පොඩි ලොකු සම්පත. ඉංග්‍රීසි දැන් මම මේ කොවිඩ් සංගත කාලේදී කොහොම හරි ඉගෙන ගන්නවා කියන අවශ්‍යතාවය. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම කොරියන් භාෂාව. කොරියන් භාෂාව ගොඩාක් ඔයාලගේ අයියලා අක්කලා මල්ලලා නම් ගිලා ඉගෙන ගන්නවා. මේ හේතුව මොකද? කොරියන් මාස 3න් කතා කරන්නත් පුළුවන්, ලියන්නත් පුළුවන්. අහුම්කන් දීමත් හොඳට පුළුවන්. හේතුව මොකද? අවශ්‍යතාවය. අවශ්‍යතාවය කියලා කියන්නේ කොරියාවට රැකියාවකට ගියපුවම කොරියාවේ වැටුප් වැඩි. වැටුප ලක්ෂ 4ක් කියලා හිතන්නකෝ. එතකොට මෙහි ඉන්න කෙනා කල්පනා කරා මට ලක්ෂ 4ක් ගත්තොත් එහෙම වාහනයක් ගන්න පුළුවන්, ගයක් හදන්න පුළුවන් කියලා හිතලා ඩ්‍රීම් එකේ හීනයක් තියෙනවා. හීනේ තියලා ඉගෙන ගන්න. ඉගෙන ගන්නකොට මොකද වෙන්නේ? නිකම්ම පුළුවන් වෙනවා මාස 3න් කොරියන් අහලත් නැද. ඉංග්‍රීසි වැඩි ගානක් නැති හින්දා අතහැරලා දාන්න. හැබැයි ගානක් නැති වෙන්න විදියක් නැහැ. දැන් මේන වකවානුවත් එක්ක අනිවාර්යෙන් ඉංග්‍රීසි අත්‍යවශ්‍ය. මේ භාෂාව ඉතාමත් අත්‍යවශ්‍ය භාෂාවක් වඩපත් වෙනවා. අනාගතයේදී දැනටමත් අත්‍යවශ්‍යයි. දැන් අපි ඕට් සිටි වගේ ව්‍යාපෘති තියෙනවා. ඒවට එතකොට වේකන්සිස් આવත් ඉංග්‍රීසි අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේ තවත් පෞද්ගලිකංශේ රාජ්‍යාංශේ පිටරට ගිහිල්ලා මොනවා හරි අධ්‍යාපන කටයුත්තක් උදෙසා ඉංග්‍රීසි හරියටම අත්‍යවශ්‍ය වෙනවා. ඉංග්‍රීසි නිකම් බාගෙට ඉගෙනගෙන වැඩක් නැහැ. පොඩි ළමයාගේ ඉඳලා හොඳට දැනුම දෙන්න ඕනේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් ඔයාලා මොනවා හරි දෙයක නිරත වෙනවා කියන රැකියාවක ඒක පිළිබඳ සම්පූර්ණ ඉංග්‍රීසි වලින් කියන්න ඔයාලට හැකියාව තියෙනවා. නැත්තම් ඒක වැඩක් නෑ ඉංග්‍රීසි කෙනෙකුට. හැමදාම මේ පොඩ්ඩක් ඉගෙනගෙන එහෙම බෑ. ඉස්සරහට යන්න ඕනේ. ඒක තමයි ලැබ් භාෂාවක් කියලා කියන්නේ. තේරෙනවද? එහෙනම් මේකෙන් වල වාක්‍ය ටිකක් මේ හදාගන්න. ගොඩක් හදාගන්න අපි ඊගව පැටර්න් එකකට එහෙනම් යමු.
එතකොට අපි මම කිව්වා වලට ඊගවට අත්‍යවශ්‍ය වෙනවා කියන්නේ මේ ඊගවට අත්‍යවශ්‍ය වෙනවා සෙන්ටෙන්ස් පැටර්න් එක වාක්‍ය රටාව sentence pattern එකක් අත්‍යවශ්‍ය වෙනවා වාක්‍ය රටාව sentence patterns වාක්‍ය රටාවක් ගත්තොත් ඒවා ඉංග්‍රීසි වලදී මේ අපිට අවශ්‍ය වෙන්නේ මේවා මේ කටපාඩමින් මෙන් මතක තියාගන්න වෙනවා sentence වාක්‍ය රටා. ඒතර වාක්‍ය රටා සාමාන්‍යයෙන් අපිට භාවිතා කරන වාක්‍ය රටා 100ක් 100ක් විතර වගේ තියෙනවා ඒ 100ම ඔයාලා ඉගෙන ගන්න. එතකොට ඉංග්‍රීසි ගොඩක් පුළුවන් වෙනවා භාවිතා කරන්න. මම එහෙනම් මේ වාක්‍ය රටාවකුත් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. බලන්න පොඩි වාක්‍ය රටාව මේ වචනේ විතරක් ඔයාලා හිතර ගන්න පෙඩක්. මොකද්ද මේක? පෙඩක් වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් එපා වෙනවා. පෙඩක් කියන එකේ තේරුම මොකද්ද? එපා වෙනවා පෙඩක්. දැන් අපිට පෙඩක් මේ පන්තියේ පෙඩක් කියලා. පන්තියේ පෙඩක් කරන්නේ පෙඩක් කියන මොකද්ද? පෙඩක් එපා වෙලා පෙඩක් වෙනවා. දැන් කිසියම් දෙයක් එපා වෙනවා කියලා අපි කියන්නේ පෙඩක්. අපි ගත්තොත් එහෙම මේ පෙඩක් කියන වචනේ හොඳට හිතන ගන්න ඔයාලගේ පෙඩක් කියන එකේ තේරුම තමයි එපා වෙනවා. නිකම්ම පෙඩක් වෙලා එපා වෙනවා. දැන් වැඩි ව්‍යාකරණ ග්‍රැමර් වලට නෙමෙයි මේක. සරල සිම්පල් විදියට හැමදේම හිතන්න ලේසි. පෙඩක් එපා වෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් මෙතන එහෙම එකක් ගන්නවා. සබ්ජෙක්ට් එකක් ගන්නවා. ස්පෝකන් කොටස තාම මම කරේ නෑ. සබ්ජෙක්ට් මේ සබ්ජෙක්ට් කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ මොකක්ද කියලා අපි පැහැදිලි කරගමු. මුලින්ම සබ්ජෙක්ට් කියලා කියන්නේ මෙන්න මේ he කියන්නේ කාටද ඉංග්‍රීසි ඔහුට, she ඇය, it ඌ, you ඔබ, they I mum. The old spark is destroyed, and without it, our race will perish. See කියන්නේ පැහැදිලිද? එන්නේ ඒක තමයි සබ්ජෙක්ට් කියලා අපි කරා. සබ්ජෙක්ට් එක අරගෙන මෙතෙන්ට අපි දානවා is am are කියන වචනේ දාලා. එතකොට මේ සබ්ජෙක්ට් නියෝජනනේ he she I they we you. he ඔහු, she ඇය, it ඌ ඒක, I මම, you ඔබ, they ඔවුන්, we අපි. කාට හරි අමාරු නම් මම සිම්පල් කරලා කියලා දෙන්නම්. he ඔහු, she ඇය, it ඌ ඒක, I මම, you ඔබ, they ඔවුන්, we අපි. මේකත් එක්ක අපි ගන්නවා පෙඩක් කියන වාක්‍යයක්. මේ පෙඩක් කියන වචනේ දාලා නිකන් දාන්නේ with දාලා මෙතන පදයක් අපිට සෙට් කරගන්න. හරියට subject on ධන ලක්ෂණ is am are made up with noun පදයක්. හරි එක්ක ක්‍රියාපදයක් આવොත් ing ස්වරූපය. ඔව්. එතකොට මෙතන සිංහල යට වෙනස් කරනවා යමක් එපා වෙලායි තියෙන්නේ. යමක් එපා වෙලායි තියෙන්නේ. he she it මොකක් නමක් නියෝජනය කරන්න පුළුවන් කමල් හරි මොකක් නම. ඒදී අපි ගන්නවා is fed up with I එක ගන්නවා am fed up with you they
you they we කියන එකත් එක්ක ගන්න මොකද්ද ආපෙඩප්පිත් එපා වෙලා තියෙන්නේ ඔහුට එපා වෙලා තියෙන්නේ ඉංග්‍රීසි he is fed up with English අපිට කියයි he is fed up with ඔහුට එපා වෙලා she is fed up with ඇයට එපා වෙලා it is fed up with ඌට එපා වෙලා Kamal is fed up with කමල්ට එපා වෙලා I am fed up with මට එපා වෙලා you are fed up with ඔයාට එපා වෙලා they are fed up with ඔවුන්ට එපා වෙලා we are fed up with අපිට එපා වෙලා ඔහුට එපා වෙලා තියෙන ඉංග්‍රීසි he is fed up with English මට එපා වෙලා තියෙන ඉංග්‍රීසි I am fed up with English ඔයාට එපා වෙලා තියෙන ඉංග්‍රීසි you are fed up with English ඔහුට එපා වෙලා තියෙන ඔහුගේ යාළුවා he is fed up with his friend මට එපා වෙලා තියෙන්නේ මේ ඔක්කොම I am fed up with all this මණිරත්නට එපා වෙලා තියෙන්නේ මුදල් මණිරත්න is fed up with money අපිට එපා වෙලා තියෙන්නේ අපේ රට we are fed up with our country එපා වෙලා තියෙන්නේ දැන් තව ගන්න පුළුවන් ඔවුන්ට එපා වෙලා තියෙන්නේ they are fed up with ඔවුන්ට එපා වෙලා තියෙන්නේ ඔහුගේ ගෙදර they are fed up with their house they are fed up with their house she's fed up with her family she's fed up with her family එයාට එපා වෙලා තියෙන්නේ ආගේ පවුල අපිට එපා වෙලා තියෙන්නේ අපේ නායකයෝ we are fed up with our leaders මට එපා වෙලා තියෙන්නේ අපේ ගුරුතුමාව I am fed up with our teacher එහෙම එපා වෙලා කියන වාක්‍ය රටාව මේ fed up කියන එකෙන් ගන්න පුළුවන් එතකොට ඒක he she is fed up with I am fed up with you දෙවි කියනවත් එක්ක fed up with ගන්න පුළුවන් එතකොට මේක වාක්‍ය රටාව එතකොට මේකේ අපි you කියන කෙනත් එක්කනේ ගොඩක්ම කතා කරන්නේ ඒ නිසා ඔයාලා මතක තියාගන්න ස්පෝකන් එකට දාන්න පුළුවන් are you fed up කියලා ඒකේ තේරුම මොකක්ද are you fed up කියන එක ඔයාට එපා වෙලා තියෙන්නේ මොකක් කරන්න ඕන are you fed up with that ඔයාට එපා වෙලා තියෙන්නේ are you fed up with English what English එපා වෙලා තියෙන්නේ are you fed up with your brother what වගේ සහෝදරයා එපා වෙලා තියෙන්නේ are you fed up with your job what වගේ job එක එපා වෙලා තියෙන්නේ කියලා එහෙම පුළුවන් දාන්න තව කිව්වොත් එහෙම are you fed up with the country or රට එපා වෙලා තියෙන්නේ are you fed up with your village what වගේ ගම එපා වෙලා තියෙන්නේ දැන් ඔයාලට වේගයේ වාක්‍ය කියන්න මට එපා වෙලා තියෙන්නේ මගේ ගෙදර I am fed up with my house මට එපා වෙලා තියෙන්නේ ඔයාව I am fed up with you මට එපා වෙලා තියෙන්නේ ඔයාගේ කාර් එක I am fed up with your car මට එපා වෙලා තියෙන්නේ මේ job එක I am fed up with this job ඇයට එපා වෙලා තියෙන්නේ ඇගේ රට she is fed up with her country මට එපා වෙලා තියෙන්නේ මේ බල්ලව I am fed up with this dog හැම වෙලේම ළඟ මේ දඩුවත් ගන්න මට එපා වෙලා තියෙන්නේ මේ පූසව I am fed up with this cat ඔයාට එපා වෙලා තියෙන්නේ කියනවා are you fed up ඔයාට එපා වෙලා තියෙන්නේ ඉංග්‍රීසි are you fed up with English මේ ඉංග්‍රීසි ගුරුතුමා හින්දා are you fed up with English කියලා කියනවා ඔයාට එපා වෙලා තියෙන්නේ කවුරුද ඔයාගේ අම්මව are you fed up with your mother එහෙම නම් එපා වෙන්නේ නැහැ ඒකට අපි කිව්වොත් නෑ මට එපා වෙලා නැහැ no I am not fed up I am not fed up with my mother මට එපා වෙලා නැහැ මගේ අම්මව I am not fed up with you මට ඔයාව එපා වෙලා නැහැ I am not fed up with this lesson මට මේ පාඩම එපා වෙලා නැහැ මට එපා වෙලා නැහැ මේ පන්සල I am not fed up with this temple මට එපා වෙලා නැහැ මගේ ආගම උතුම් ආගම I am not fed up with my religion එතකොට මේකේ තේරුම මොකද්ද fed up එපා වෙලා වාක්‍ය රටාව අපි ගත්තොත් එහෙම ඔය වෙනි වාක්‍ය රටා ගොඩක් තියෙනවා මම මේ පළවෙනි දවසේ ඉන්ට්‍රොඩියුස් කරන්නේ සරල වාක්‍ය රටා දෙකක් විතර ඉන්ට්‍රොඩියුස් කරන්න ඊට පස්සේ අපිට word mass translation එකට යන්න පුළුවන් වචන දැනුම උදෙසා පැහැදිලි වුණාද එහෙනම් මේකත් ඔයාලා ලියාගෙන ඉවර වෙලා අපි මේ ඊගා ලෙසන් තව පැටර්න් එකකට යන වාක්‍ය රටාවට යන ඔයාලා මෙතෙන්ට නාමපද ඕන එකක් දාගන්න කැමති පද නාමපදයක් දාලා මෙන්න මේක තමයි පාඩම ලෙසන් එක විතරයි
එතකොට ඒක යටේ වෙනම ලියා ගන්න. විනාඩි 5ක් විතර දෙන්න. ලියාගන්න. ලියලා වාක්‍ය ටිකක් ඔයාලා සකසන්න උත්සාහ කරන්න. ඒ මම නාමපද ටිකක් දාන්න ඔයාලා මේක ලියා ගන්න ඉස්සර. ඔයාලට WhatsApp හරහා මේ ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් වගේ කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. මේ නම්බර් එකට අමතමත් වෙන්න. හැමෝම WhatsApp හරහා ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කරගන්න අවශ්‍යයි. ඒක ඉන්ඩිවිජුවල් ක්ලාසස් මේ එකක් වගේ කරගන්න අවශ්‍ය නම් ඕන ඒ ප්‍රදේශයකින් එකතු වෙන්න පුළුවන්. 072 697 35 not 7249735540 ඒ නම්බර එක ලියා ගන්න ඕන වෙලාවට අමතමත් දෙන්න. WhatsApp හරහා ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒක ඔයාලට ඕන කැමති ටයිම් එකක් දාලා ඒක ෆුල් කැපැසිටි එකක් දාලා කරලා දෙන්න පුළුවන්. ඒ වෙනම මේකට සම්බන්ධ වෙන කට්ටිය මෙහෙම එතකොට ඔයාලට කවුරු හරි ඉන්නවනම් O level කරගන්න අවශ්‍යතාවයක් තියෙන grade කට්ටිය ඒ අයට පුළුවන් වෙනම contact කරලා සම්බන්ධ වෙන්න classes වලට. O level වෙනම spoken වගේම O level pass papers මම ප්‍රතිඵල මේ බිහි කරපු ගුරුවරයෙක් කවුරු කරනවා. එතකොට මගේ මේ පාරත් ප්‍රතිඵල 100%යි. ඒක බොරුවක් නෙවෙයි සැබෑවටම ඔයාලට තේරෙයි ඒ O level papers කරන procedure එක වෙනයි ක්‍රමවේදය වෙනයි. ඒවට සහභාගී වෙන්න පුළුවන් grade classes ඕන එකට පසු වෙච්ච ඕන පාඩම කියලා දෙන්න අපිට පුළුවන්. එහෙනම් contact කරගන්න. ලියාගත්තා මේක දැන් මම හිතනවා ඔයාලා ලියාගෙන නැති කියලා. ඔයාලට පුළුවන් වාක්‍ය කීප හදාගන්න ඉදිරින් අතරතුර. මම ඔයාලට හරිද?
එහෙනම් අපි ඊගො next part එකත් ආරම්භ කරමු. pronunciation පොඩි උච්චාරණ lesson එකක් කරලා ඉවර වෙලා ඊගො pattern එකක් dialogue එකක් අපි කරන්න try කරමු. මේක ලියලා ඉවරයි කියලා මම හිතනවා. ඔයාලා හැමෝම එහෙනම් බලන්න මම ඔයාලට පොඩි ප්‍රනන්ස් උච්චාරණ පාඩමක් කියලා දෙනවා. මේ බ්‍රිටිෂ් ප්‍රොනන්සියේෂන් එකේදී අපිට අත්‍යවශ්‍ය වෙන පොඩි වචන සෙට් එකක් තියෙනවා. ඒව අල්ලා ගන්න මම පළවෙනියට ඔයාලට කියලා දෙනවා මෙන්න මේක. පොඩි කමාන්ඩ් එකක්. දැන් මේ ඉංග්‍රීසි වලින් අපි give කියන්නේ දෙනවනේ. give දන me. give me කියන්නේ මට දෙන්න කියන එක. පොඩි දෙයක්. එතකොට මේක පළවෙනි එක මම නිකන් ඔයාලට පහක් අය කියලා දෙන්න shorts method. give me කියන්නේ මට දෙන්න. ඒක අපි බ්‍රිටිෂ් ප්‍රොනන්ස් දැන් ඕක අමුවෙන් කියන්නේ නැතුව give me කියලා දැන් සුද්ධ කතා කරන සමහර අවස්ථාවලදී අපිට අපහැදිලි දෙන්න. ඒතර ඒගොල්ලෝ කියන්නේ මේක give me කියලා. give me that pen. ඕක අල්ලගන්න. give me හැබැයි writing එකේදී නෙවෙයි ලියනකොට give me that book. give me that book please give me that book. දෙන්න මට අර ඔය පොත please give me that book will you. දෙන්නකෝ මට ඔය පොත කෝ will you එකේ තේරුම මොකද්ද කෝ. please give me that bag. දෙන්න මට ඔය bag එක please give me that book bag will you. please give me that bag will you. give me that ball. give me that phone. please give me කියන එක අපි එක short කරනවා give me වශයෙන්. මොකක්ද කියන්නේ give me බලන්න හොඳට අල්ලන්න give me. ඊට පස්සේ අපි ඒ give me කියන එකේ තේරුම දෙන්න මට කියන එක. give me that mask. දෙන්න මට ඔය mask එක. give me that mask will you. දෙන්නකෝ මට ඔය mask එක. give me that mask will you. දෙන්නකෝ මට ඔය mask එක. දෙන්න මට ඔය පොත. give me that book. දෙන්නකෝ මට ඔය පොත. give me that book will you. තොර give me කියන එක short කරපුවා give me. එතකොට අපි කරන්නේ let me මට ඉඩ දෙන්න. let දාන me මට ඉඩ දෙන්න. මොනවද කරන්නේ? ඉඩ දෙන්න කියලා ඒක short කරන්නේ කොහොමද? let me. කොහොමද කියන්නේ? let me. දැන් let කියන එක let me කියන්නේ මට ඉඩ දෙන්න මොන හරි වැඩක් කරන්න. let me come here මට එතකොට මෙහෙට එන්න ඉඩ දෙන්න. let me dance මට නටන්න ඉඩ දෙන්න. let me play මේක short කරනවා let me කියලා. let me play මට නටන්න ඉඩ මේ සෙල්ලම් කරන්න ඉඩ දෙන්න. let me play let me keep this මට මේක තියන්න ඉඩ දෙන්න. let me මට එන්න ඉඩ දෙන්න. let me sing මට ගායනා කරන්න ඉඩ දෙන්න. let me eat මට කන්න ඉඩ දෙන්න. let me watch TV ඔයාලා කියන අම්මලාට තාත්තලාට let me watch TV මට TV බලන්න ඉඩ දෙන්න. let me call him මට ඔහුට call කරන්න ඉඩ දෙන්න කියලා කියනවා. තේරෙනවද? give me let me let's see
It's okay. ඊටසේ let me go there. එහේ යන්නට මට ඉඩ දෙන්න. ඊට what if දැන් මෙතන ඔයාලට basic pattern එකක් තව තියෙනවා. What done was is done up. ඒකේ තේරුම තමයි what's up. මොකද ඔයා කරන්නේ? What's up? I'm teaching. What's up? I'm learning. What's up? What's up? කියන තමයි ඒක තමයි. What is up කියන එක what's up. තේරුණාද? තව එකක් කියලා දෙන්නම් මම ඔයාලට. සරල වාක්‍යයක් ආව. Very simple. Don't you. Here, don't you. I don't go there. මං එහෙ යන්නේ. Don't you go there? Or don't you go there? Why here නැද්ද? Don't you eat? Why කන්නේ නැද්ද? Don't you කියන එක don't කියලා pronounce කරනවා. Don't you eat? Why කන්නේ නැද්ද? Don't you play? Or සල්ලා කරන්නේ නැද්ද? Don't you watch TV? Or TV බලන්නේ? Don't you watch a film? Or film බලන්නේ? Don't you කියන එක don't you pronounce කරනවා. ඒක පොඩි ලෙසන් එකක් තමයි මම ඔයාලට කියලා දුන්නේ. තව ගොඩක් තියෙනවා ඉගෙන ගන්න අපිට. pronunciation lessons ගොඩක් තියෙනවා ඉගෙන ගන්න. ඊට පස්සේ අපි තව එකක් කියලා දෙන්නම් මම. has, have, to කියලා වාක්‍ය රටාවක් තියෙනවා. මේකේ has to, have to කියලා තමයි pronounce කරන්නේ. have to. I has to. දැන් මේ has to have to කියන වාක්‍ය රටාව නිකන් සරලවල්ල ගන්න. ඕක ස්පෝකන් වලදී මුත් වැදගත් වෙනවා. subject has have to work කියලා කියන සාමාන්‍ය සිද්ධ වෙනවා කරන්න. දැන් මට සිද්ධ වෙනවා එහෙ යන්න. මේක මෙතන මම pronunciation lesson එකට ඔයාලට දෙන්නේ. මේක පස්සේ අපිට ඉගෙන ගන්න පුළුවන්. දැන් he has to go there. එයාට සිද්ධ වෙනවා එහෙ යන්න. have to කියන එක have to කියලා තමයි pronounce කරන්නේ. I have to sing songs. මට ගීතයක් ගායනා කරන්න වෙනවා. I have to dance. මට නටන්න වෙනවා. I have to නටන්න වෙනවා. I have to come to the class. මට පන්තියට එන්න වෙනවා. You have to pay money. ඔයාට මුදල් ගෙවන්න වෙනවා. has to කියන එක has to කියලා කියනවා. He has to go there. එයාට එහෙට යන්න වෙනවා. He has to dance. එයාට නටන්න වෙනවා. සිද්ධ වෙනවා කියන එක. ඒතකොට බැරි වෙනත් have කියන එක have කියලා අමුන් ප්‍රොනවුන්ස් කර උච්චාරණය කරන්න එපා. ප්‍රොනවුන්ස් කරන්න එපා. I have to go there. පැහැදිලිද? ඒකත් ගන්න ඒ ටික ලියාගෙන හරි මේවා හැබැයි රයිටින් සයිට් එකේදී let me wash up don't have to use කරනවා අඩුයි. right spoken එකේදී තමයි බහුල භාවිතා කරන්නේ. British
Did you write it? I suppose that you had written it. So we can start other part of the language. I think you learned those 3 lessons very well. So I finished grammar lessons, and after that I finished sentence patterns, and also I finished pronunciation lessons. After that also we have to finish word master lesson. That's also a very important part of the language. If you do as I tell, you will be able, definitely you will be able to speak English very well. I believe as an experienced teacher, I advise you that what I say you do, you will be able to speak English very soon, because I am in the field more many years. I'm teaching students, so try to get the maximum use of me. I advise. I think we can start other part of the language also. Word master lessons we can start, and dialogue also. පාඩම කරන ඔයාලා නිකන් සාම්පල් එකක් කරලා පෙන්නන්න ටෙස්ට් එකකට මුහුණ දෙන්න IELTS එක්සෑම් එකේ වගේ දැන් මොනවා හරි අපි ටෙස්ට් එකකට පේස් කරනකොට ස්පෝකන් වලට මම දාලා තියෙන කොටස් කීපයක් කියලා දෙන්නම් ඔයාලට රයිට් මේ නිකන් අමතරව මේක කරන්නේ ඕකේ මෙන්න මෙහෙම අපි ප්‍රශ්න කීපයක් අහනවා කියලා හිතන්න. This is very important. මෙහෙම අපි ටෙස්ට් එකකට වගේ මුහුණ දෙන්න පොඩ්ඩක් පුරුදු වෙමු. Okay. IELTS exam test part 1. මොනවාරි අපි IELTS ලතත් නිකන් අපි පුරුදුන what do you like to wear when you are at home? What do you like to wear? එක අපි next part එක what do you like to wear එක තේරුම මොකක්ද? ඔයා මොනවද? අඳගෙන ඉන්න කැමති when you are at home ආගේ ඉඳලා ඉන්නකො. පිට. එතකොට ඒක උත්තර දෙන්න පුළුවන් වලට I like to wear short and t-shirt. I like to wear skirt and blouse. Anything. With whom do you go to buy clothes? I go with my family members. Family members. I go with my friends. I go with my girlfriend, boyfriend. What do you think of fashions? Or one of the fashions? I think fashions are very important. I think fashions are very important. Do the fashions give a good status in the society? Fashion, vilasitavata on the tattvayak gena denawa samajye. Yes, I think fashions give us a good status. Fashions denawa on the tattvayak. Do young people in your country spend much money for the fashions? Taruna kattiya wage godak mudal yedam karnawa fashions only? Yes, I think they spend much money for the fashions. Can you explain your favorite kit? Yes, I can explain my favorite kit. My favorite kit is denim and trouser. It's very good. It's if I wear it, it's very handsome. So I really like denim and t-shirts. Do your family members do the fashions? Fashion? Yes, of course they do. Are the fashions good for the school children? School are my fashions. I think they are very good for. They are not good for. Fashions are not good for the school children. දැන් මේ වගේ තියෙනවා මාතෘකා කීපයක් කරන්න. Second topic එක කරන්න පුළුවන් අපිට මෙහෙම IELTS exam test part 2. Now I am going to give you a card with some information about the fashions. You will have 1 minute to read the card. Then you must talk about fashions for 1 or 2 minutes. You can make some note if you wish. Note එකක් වගේ ගහගන්නත් පුළුවන්. Describe about the fashion. You should say what kind of fashions people do. How you select that fashions. When you buy clothes, what kind of things you can consider.
what passions your country people do. Yeah, hard topics. Yeah, anakota කරගෙන යනවා අපි. මේ පොඩි ප්‍රශ්න අහන්න පුළුවන් දැනට. What's your favorite color? What's your favorite color? කැමතිම පාට මොකක්ද? My favorite color is black. මා කැමතිම පාට black. Why do you like black? Black is my favorite color. Now have you good do you like to do hairstyles or hairstyles කරන්න කැමතිද? Yes, of course I like hairstyle. I like to treat my hair. I like that you can say. I like to bold my hair. It means I like to get short haircuts. Now have you the good qualities been a passion? Then on the gatiguna on the have the good qualities been a passion? Then on the gatiguna vilasitaව කියලා දෙනවා. සමහර කට්ටිය හොඳට කතා කරන්නේ විලාසිතාව නිකන් හොඳ පොලයිට්. ඒ උනාට පොලයිට් නැහැ. ඒ උනාට පොලයිට් බව වෙන්න නෝ පැෂන් එකට. මෙහෙම කරලා අහගෙන ඉන්න දැකලා දෙනවා. Do you like to show your quality by passion? විලාසිතාව පෙන්වන්න quality ඒ කියන්නේ ගතුගෙන වලින් කරන තියෙන අර විදියට. Is it important to be polite in the life? ජීවිතේ විනීත වෙන එක වැදගත්? Of course it's very important. How do you respect to a person? කොහොමද පුජ්‍යලයකට ගරු කරන්නේ? Is it for passions or good qualities? විලාසිතාවට නැත්නම් හොඳ ගතිය වලට? I think I respect for good qualities කියලා උත්තර දෙන්න පුළුවන්. දැන් නම් ගොඩක් වෙලාවට මිනිස්සු ගරු කරන්නේ මේ හොඳ ගතිය ගුණවලටත් වැඩිය passion වලට. උදාහරණයක් අපි ගත්තොත් මම ওই වෙලාවට ටී-ෂර්ට් එකක් ඇඳලා ඔය සෙඩ් එකට එහෙම ගන්න ගියොත් මල්ලි කීයකද ගන්නවා කියලා. ඊට පස්සේ හවස මම මේ කිට් එක මාරු කරලා අපි යනකොට මේ මහත්තයා කියනවා ඒතකොට මේ සමාජයේ තන දෙන්නේ ගොඩක් කරන්නේ විලාසිතාවට. ඒක හිතන්න උගත් දෙයක් ඉතින් කරන්න දෙයක් නැහැ සමාජය හැටියට තියෙන්නේ. ඕකේ. අපි ඒවත් පොඩ්ඩක් කියන්න අතරතුර අපි ඊගාව ලෙසන් ටිකටත් යන් ඕක අපි ස්පෝකන් වලට වෙන වෙනම ફોකස් කරලා කරගන්න පුළුවන් වලට. ඒ වගේ ප්‍රශ්න මාලාවක් තියෙනවා. එතකොට අපිට පුළුවන් word masterization එකක් ඉගෙන ගන්න. We can finish the word masterization. That's very important. Word masterization. එහෙනම් අපි එකත් ඉගෙන ගමු. දැන් ඉංග්‍රීසි වලින් අපි වචන තියෙනවා සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය වචන සෙට් ඇඩ්ජෙක්ටිව්ස් ඇඩ්වර්බ්ස් එහෙම තියෙනවා. අපි පොඩ එක එක ඉගෙන ගන්න වචන ඔන්න බලා ගන්න. First words. Ancient. Ancient කියන්නේ මොකක්ද? Parent. අපිට පුළුවන් ඔකට modern මේ old කියලා ගන්නත් පුළුවන්. ඒකේ ඊගා වචනේ modern. මේ words දෙන්නේ active. Passive. Attractive. Repulsive. Barren. Fertile. Base. Noble. Blunt. Sharp. Bold. Timid. Broad. Narrow. Cheap. Expensive. Early. Humble. Proud. පොඩි වචන කීපයක් අපි ඉගෙන ගන්නවා. මේ වචන words knowledge එක ඉතාම වැදගත් ඉංග්‍රීසි කතරේ. අපි මේවා ප්‍රොනවුන්ස් කරන්න ඕන හොඳට ප්‍රොනවුන්සේෂන් එක හදාගන්න try කරන්න ඕන. ප්‍රොනවුන්ස් කරන්න හොඳට
කියන බලන්න ඒන්සන් මාත් එක්කම කියන්න ඒන්සන් ඔක්කොමලා ඔතන හිටිය කමන්න ඉන්නතර ඒන්සන් modern මාත් එක්ක කියන්න active passive attractive repulsive ඉස්සරහම අපි meaning ටික ලියාගෙන හිටියත් කමක් answer කියන එකේ මේ වචන ටික ඉස්සරහම ලියා ගන්න කොහොමද ලියාගෙන ඉවරලා අපි ඊට පස්සේ sound එක ගමු right වචන ටික ලියා ගන්න ලියා ගන්න meaning ටික දෙන්න ලියාගත්තද හරිද ඒන්සන් පැරණි සිංහල meaning එක ලියා ගන්න ඔය අතරතුර modern නවීන active ක්‍රියාශීලී passive අක්‍රිය attractive ආකර්ෂණීය repulsive එපා වෙන barren නිසල් fertile sun base පහත් noble උතුම් blunt මොට්ට sharp තියුණු blunt knife කියන්නේ මොට්ට පිහිය sharp knife කියන්නේ තියුණු පිහිය bold නිර්භීත timid බියගුළු broad පළල්
narrow patu, cheap लाभ, expensive अधिक, humble नियतमान, proud अहंक आडंबर. हरिද? අයිතෝන කියන ancient parent, modern නවීන, active ක්‍රියාකාරී, passive අක්‍රිය, attractive ආකර්ෂණීය, repulsive එපා වෙන, barren නිසං, fertile සරු, base පහත්, noble උතුම්, blunt මොට්ට, sharp තියුණු, bold නිර්භීත, timid බියගුළු, proud අහංකාර, sorry, broad පළල්, narrow පටු, cheap ලාභ, expensive මිල අධික, humble නිහතමානී, proud අහංකාර. මාත් එක්ක එක කතාවක් කියමු. ancient, modern, active, passive, attractive, repulsive, barren, fertile, base, noble, blunt, sharp, bold, timid, broad, narrow, cheap, expensive, humble, proud. තවත් අපි කියමු. ancient මාත් එක්කම කියන්න. modern, active, passive, attractive, repulsive, barren, fertile, base, noble, blunt, sharp, bold, timid, broad, narrow, cheap, expensive, humble, proud. දැන් ඔය ටික ඔයාලා ශනිකව හිතර ගන්න ඕන. තීරි. ශනිකව හිතර අරගෙන දැන් අහපො මේ මම අහනකොට කියන්න. ඒ කියන්නේ සිංහල මීනින් එක බලන්න. ඒක තේරුම කියන්න. ඒක තමයි වචන ටික හිතට වදින්නේ. එහෙම කියලා ප්‍රැක්ටිස් හරි කරගන්නවා. ඒක තමයි මේ වචන ටික මේ පුළුවන් වෙනවා. එහෙනම් ඔය ටික ඔයාලට ඔය ටික දැන් තේරෙන්නේ නැති ස්පෝකන් ටිකත් ඒ විදිහටම අපිට පුළුවන් ප්‍රැක්ටිස් කරගන්න. අර විදිහට අමතුමත් දීලා එහෙමත් පුළුවන් අපිට මේ වෙනම මේ විදිහෙම අපිට ඩයලොග් එකක් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඉතින් මේ ටික මම හිතනවා අදට මේ ටික ඇති කියලා මම හිතනවා ඔයාලා මගෙන් යමක් ලබා ගත්තා කියලා. එතකොට අපි ඊගාව දවසේ සෙෂන් එක කරනවා, ප්‍රී කරනවා. එතකොට ඒක Sunday මයි තියෙන්නේ 9 o'clock. ඉතුරු ටිකත් අපි ඒ දවසට කම්ප්ලීට් කරමු. නයිට් ක්ලාස් එකක් තියෙනවා. අපි ඒක විශේෂ දැනුම් දීමක් කරන්න. මේ ඊළඟ දවසෙත් අපි මේ ටයිම් එකටම පවත්වමු. මම හිතනවා පොඩක් අල්ලගන්න ඇති කියලා. මං ගැන 1000ක් කම්පියුටර්ස් එක තියාගන්න. ඒතකොට අපිට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙනවා ස්ථිරයි. එක ශිෂ්‍යයෙක් නෙවෙයි ශිෂ්‍යයන් ගොඩක් මම ඉගෙන ගන්නවා. එහෙනම් හැමෝටම යමක් අල්ලගත්තා කියලා හිතනවා. සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. Okay.